අවධාරණය කරන එක දෙයක්. ලංකාව අල්ලගත්ත මූලික ජාතීන් පෘතුගීසීන්, ලන්දේසීන්, ඉංග්‍රීසීන් කියන යුරෝපා ජාතිකයින් කණ්ඩායම් තුනෙන්ම අපේ ආර්ථික, සමාජීය, දේශපාලන හැම අතින්ම අපිට බලපෑම් කරපු ජාතිය තමයි බ්‍රිතාන්‍ය ජාතිකය, ඉංග්‍රීසි. ඕන් අද අපි යම්කිසි ආකාරයකින් භුක්ති විඳින නිදහස නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක අපි ජීවත් වෙනවා කියන අදහස අපිට අද තහවුරු ගන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ ඉංග්‍රීසීන් වරින් වර අපිට හඳුන්වා දුන්න ඔවුන්ගේ දේශපාලනික, ආර්ථික, සමාජීය ප්‍රසංස්කරණ නිසා කියන එක අපිට පැහැදිලි කරගන්න ඕනේ මුලින්ම. විශේෂයෙන් අපි දන්නවා ඉංග්‍රීසියෙන් 1796 දී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ අල්ලගෙන 1947 වන විට 47 දක්වා අපේ ලංකාවේ පාලනය ගෙනිච්චා. එයිනුත් 1815 ඉඳලා මුළු ලංකාවම පාලනය කරා. 1796 දී මුහුදුබඩයි ප්‍රදේශයි පාලනය කරේ, පාතරාට ප්‍රදේශ. 1815 පස්සේ මුළු ලංකාවම අල්ලගත්තා. ඒ අල්ලගෙන ඔවුන් තමන්ගේ පාලනය ගෙනිච්ච. ඒ පාලනයේ යම් අවස්ථා කිහිපයකදී අපට ඇති වුණා විශාල ගැටලු. මුලින් ඉංග්‍රීසියෙන් අපේ ලංකාව අල්ලගත්තට පස්සේ පාලනය පිළිබඳ ඔවුන්ට ගැටලුවක් මතු වුණා. ඒ නිසා මුල් යුගයේ මුල්ම අවස්ථාවේ මේ 1796 සිට 1998 දක්වා ඉන්දියාව වෙළඳ සමාගමෙන් පාලනය කරා. ඊට පස්සේ 1898 සිට 1798 සිට 1802 දක්වා ඉංග්‍රීසි වෙළඳ සමාගමයි ඉංග්‍රීසි ආණ්ඩුවයි දෙක පාලනය කරුවා. 1802 පස්සේ 1802 පස්සේ ආණ්ඩුකාරවරයෙක් පාලනයට ආවා. 1815 පස්සේ උඩරට පහතරට අල්ලගත්තට පස්සේ උඩරට ඉන්න අපේ රදවීන් හා එක්ක පාලනය බෙදාගත්තා. නමුත් අපි දන්නවා මෙන්න මේ ක්‍රියාදාමය තමයි අපට පසු කාලයේදී කෝල්ඩු ප්‍රතිසංස්කරණ කියන ඉතාම වැදගත්, අපේ රට වශයෙන් ඉතාම වැදගත් දේශපාලන යෝජනාවලිය ඉන්න හේතු වුණේ. මොකද අපි දන්නවා 1915 වන විට උඩරට අල්ලගෙන ඉංග්‍රීසියෙන් උඩරට ඇති ගිවිසුමක්, රදලත් ගිවිසුමක් අත්සන් කරලා ඒ ගිවිසුමේ ප්‍රකාරව දෙගොල්ලෝ පුරාණ ක්‍රමයට අනුව, විශේෂ උඩරට ප්‍රදේශ පුරාණ ක්‍රමයට අනුව රදලීන්ට අවශ්‍ය ඒ ගෙනිච්ච පාලන ක්‍රමයට අනුව පාලනය කරන්න උත්සාහ ගත්තා. අන්නේ උත්සාහගත් අවස්ථාව දක්වා මෙන්න මේ සියලුම දේවල් අපට මෙන්න මේ පසුබිමේ දැක්වෙන මෙන්න මේ වර්ෂ මේ සිදුවුම් ටික අපි දන්නවා අලුත් ආණ්ඩු ක්‍රමයකට හේතු වුණේ. මොකද මේ ඉංග්‍රීසියෙන් කරන්න ගිය මේ සියලුම දේ ඉච්චර සාර්ථක වුණේ නැහැ සිංහලෙන් නැත්නම් ලාංකිකින් වශයෙන් අපිට. මොකද හේතු වුණේ ඔවුන් පාලනය ගෙනිච්ච මේක ඕගොල්ලෝ දන්නා මේක යටත් වෙච්ච දෙයක්. මේ රටේ ජනතාවගේ සුබ සාධනය හෝ ආර්ථික තත්ත්වයට වඩා ඒගොල්ලන්ට අවශ්‍ය වුණේ ඒ රටට අපේ රටේ තියෙන වස්තු අරගෙන ඔවුන්ගේ යටත් විජිතක් විදිහට අපේ රට පවත්වාගෙන යන්නට. ඒ නිසා තමයි ඒගොල්ලෝ පුළුවන් තරම් ආදායම ලැබෙන විවිධ ක්‍රියාමාර්ග වලට යොමු වුණේ. නමුත් අපි දන්නවා අවසාන වුණේ මොකද 1815 වෙලා අවුරුදු 3කට පස්සේ 15න් පස්සේ ගෙන උඩරට අල්ලගෙන අවුරුදු 3කට පස්සේ නැවත අපි දන්නවා විශාල කැරැල්ලක් ඇති වුණා ඉංග්‍රීසින්ගේ පාලනයට විරුද්ධව. අපි දන්නවා කැපිටල් නිලමේතුමාගේ ප්‍රධානත්වයෙන් ඇති වුණේ මේ කැරැල්ල. අපි 1818 ඌවවෙලස කැරැල්ල නමින් අපි හඳුන්වනවා. මෙන්න මේ කැරැල්ලෙන් ඉංග්‍රීසින්ට මේක ඉංග්‍රීසියෙන් ඇත්තටම මේක ඉතාම දරුණු විදිහටම මේක විනාශ කරා, මර්ධනය කරා. නමුත් ඔවුන් ඒකරත් ඒගොල්ලෝ තේරුම් ගත්තා මේ රටේ ජනතාව එක්ක මේ විදිහට පාලනය කරන්න බෑ. ඒ නිසා වෙනම පාලනයක් ගෙනියන්න ඕනේ. ජනතාව සහභාගී වෙන්න කියන එක තමයි ඒ මතේ
එක පැත්තක තිබුණා. අනිත් පැත්තෙන් මෙන්න මේ කලබල ඇති වකවාඩ වන විට ඇත්තටම සිදුවෙන්නේ මොකද්ද? රටක යුද්ධයක් කැරලක් වගේ වෙනවා නම් විනාශයක්. මුදල් අහිමියක් වෙන්නේ. එහෙනම් ඉංග්‍රීසියට සිද්ධ වුණා ලංකාව පාලනය කරගන්න බෑ. මේ ලැබෙන ආදායම මදි වුණා. ඔහොම කරේ මොකද්ද? පරිපාලන වේදම්, ආර්ථික වේදම්, හමුදා වේදම් ඔක්කොම මේ රටේ ලැබෙන ආදායමෙන් මදි නිසා ඔහොම මොකද කරේ? එංගලන්තයෙන් ඉල්ලා සිටියා ඒ රටට අපේ රටට අවශ්‍ය කරන මූලික වියදම්. ඒ නිසා එංගලන්තේ කල්පනා කරුවා යටත් විජිතයක් පවත්වාගෙන යන්න මව් රටින් නැත්තම් ඉංග්‍රීසියෙන් මුදල් වියදම් කරගෙන යනවට වඩා හොඳම දේ තමයි ඒ රටින් ආදායම් ලැබෙන්න මොන හරි ක්‍රමයක් සකස් කරන්න ඕනේ. ඒ නිසා ඉංග්‍රීසියෙන් 1833 වන විට 1833 වන විට එව්වා අපට කෝල්බුක් සහ කැමරන් කියන දෙන්නෙක් ශ්‍රී ලංකාව මෙන්න මේ තත්ත්වය වෙනස් කරලා මොනවා හෝ ගැළපෙන යෝජනා ඉදිරිපත් කරන්න. නමුත් අපි දන්නවා මූලික වශයෙන්ම ඉංග්‍රීසියෙන්ගේ අභිප්‍රාය වුණේ මොකද්ද? ලංකාවේ ඒගොල්ලන්ට ආදායම් ලැබෙන ආදාය මාර්ගයක් බවට පත් කරගෙන. මොකද ලංකාවේ ඒගොල්ලන්ගේ පාඩු ලබන රටක් නෙමෙයි ලාභ ලබන රටක් බවට පත් කරගන්න. ඒ නිසා තමයි 1833 ඉංග්‍රීසියෙන් කෝල්බුක් සාමි යටතේ ප්‍රතිසංස්කරණ යෝජනාවල ඉදිරිපත් කළේ. මුලින් සඳහන් කළ කරුණු තුලින් අපිට පැහැදිලි වුණා යම් කිසි ව්‍යාකූල තත්ත්වයක් තියෙනවා කියලා. ඒ නිසා ඉංග්‍රීසි ආණ්ඩුව කල්පනා කළා කෝල්බුක් සහ කැමරන් යටතේ ලංකාවට එවන්නට කොමිසමක් මේ තත්ත්වය වෙනස් වෙනවා. ඉතින් අපි ඒ කරුණු ටික ඒ මුලින් කියපු ඒ කරුණු ටික අපි සාමාන්‍ය හේතු විදිහට මෙන්නේ කෝල්බුක් කොමිසම පත් කිරීමට මෙන්න මේවයි හේතු කියලා හිතට ගන්න පුළුවන් නිසා අපි කරුණු ටික පොඩ්ඩක් ගොනු කරගන්න ඕනි මේ වෙලාවේ. මොකද කෝල්බුක් කොමිසම 1833 ආවේ මෙන්න මේ මූලික කරුණු ටික මෙන්න මේ හේතු පදනම් කරගෙන. අපි දන්නවා මුලින්ම අපි කිව්වා රජයේ ආදායමට වඩා වියදම ඉහළ ගියා කියන එක අපි කිව්වා. මොකද මේකේ පාලනයට එංගලන්තෙන් සල්ලි ගේන්නුනා කියන එක අපි කිව්වා. ඊළඟට ආණ්ඩුකාරවරයා සතු බලතල අපිට පෙවුනා මුල ඉඳලම ආණ්ඩුකාරයා කටයුතු කරේ බොහෝ විට ඒකාධිපතියගේ ස්වරූපේ. තේරුණානේ? ඔහු විශාල බලතලයක් හිමි කරගත්ත පුද්ගලයෙක් බවට පත් වෙලා තිබුණේ. ඒ අතර මේ හිටපු ලංකාව තුළ මේ කාලේ හිටපු යුරෝපීය ජාතිකයෝ විශේෂයෙන් ඉංග්‍රීසියෙන් මේ ආණ්ඩුකාරවරයාගේ මේ නිලධාරීන්ගේ ක්‍රියාකලාපය දිහා බලලා ඒගොල්ලෝ බ්‍රිතාන්‍ය ආණ්ඩුවට පැමිණිලි කෙරුවා. මෙන්න මේ ක්‍රමේ ඒකාධිපති ස්වරූපයක් තියෙනවා කියන එක. හරි ඒකත් දැන් අපේ හේතු තුනක් ඊළඟට දැන් විශේෂයෙන් අපි දන්නවා මේ වැවිලි ඒ කාලේ වැවිලි කර්මාන්තයේ පටන් ගන්න පවතින අවස්ථාව. එතෙන්දී මේ වැවිලි කර්මාන්තයේ ඉදිරියට හිටපු ඉංග්‍රීසියෙන් කල්පනා කළා ඒගොල්ලන්ටත් ඒගොල්ලන්ගේ අවශ්‍යතා ඉෂ්ට කරගන්න කාට හරි කියන්න එපා. ඒ නිසා ඔයගොල්ලන්ට අවශ්‍ය වුණා මේ පාලනයට සම්බන්ධ වෙන්න. ඒ නිසා ඒගොල්ලෝ ඉල්ලීමක් කරා දේශපාලන ප්‍රසංස්කරණ වලට ඔවුන් සහභාගී කරගන්න කියලා. ඊට අමතරව ලංකාවේ තිබුණු අධිකරණ පද්ධතිය අපි දන්නවා ඉංග්‍රීසියට කොහොමම ගැළපෙන අධිකරණ පද්ධතියක් නෙවෙයි. මේක ගම් පුරා විසිරලා තිබුණු අධිකරණ පද්ධතියක්. නමුත් ඉංග්‍රීසියට ඕනකම තිබුණා මේ අධිකරණ පද්ධතිය එක තැනක ඉඳන් ක්‍රියාත්මක වන අධිකරණ පද්ධතියක් බවට පත් කරගන්න. ඒ නිසා අන්න ඒකත් එක හේතුවක් වුණා. අපි දන්න මේ අනුව මේ අනික් සියලුම දේශපාලන හා ආර්ථික ප්‍රසංස්කරණ විලියම් කෝල්බුක් යටතේ අධිකරණ සම්බන්ධ ප්‍රසංස්කරණ චාල්ස් කැමරන් යටතේ ක්‍රියාත්මක වෙන්න 1829 දී කෝල්බුක් ආවා. කැමරන් ආව ඊට අවුරුද්දකට පස්සේ මේ දෙන්න එකතු වෙලා ඉදිරිපත් කරපු ප්‍රසංස්කරණ යෝජනා ටික තමයි අපි 1833 දී ක්‍රියාත්මක කරන්නේ කෝල්බුක් ප්‍රතිසංස්කරණ යෝජනා නමින්.
දැන් අපි මේ කෝල් බුක් යෝජනා මොනවද කියන එක බොහොම කෙටියෙන් බලමු. මොකද කෝල් බුක් යෝජනා මතක තියාගන්න ඕනේ මේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ යෝජනා පමණක් නෙවෙයි. ਉਹ ආර්ථිකයත් යම් කිසි මට්ටමකට ගේන්න ਉਹ යෝජනා ගෙනවා. කැමරන් ඒ යෝජනා ක්‍රියාත්මක කිරීමට උචිත අධිකරණමය යෝජනා ටිකක් ඔහු ගෙනවා. අධිකරණමය පැත්තෙන් ඔහු ගෙනපු යෝජනා ටික කෝල් බුක් යෝජනා වලට සමාන්තරව යන විදිහටයි ඔහු ගෙනවා. ඒතර කෝල් බුක් යෝජනා අපිට වර්ග කළොත් නම් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. දේශපාලන යෝජනා, ආර්ථික යෝජනා කියන නමුත් ඊට වඩා හොඳයි අපි ඒවා එකම විදිහට අරගෙන එකම යෝජනාවලියක් විදිහටම මේ දෙකම උනේ ඊළඟ ප්‍රතිසංස්කරණ සඳහා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ සඳහා මේ සියලු දේ බලපාව එකයි. එතකොට බලමු විලියම් කෝල් බුක් යෝජනා කරපු මූලිකම ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ යෝජනා මොනවද කියලා. එතකොට මූලික වශයෙන්ම ඔහුගේ පළවෙනිම යෝජනාව තමයි ව්‍යවස්ථාදායක හා විධායක කියන සභා දෙකක් පිහිටවීම. අපිට එකක් පැහැදිලි. ව්‍යවස්ථාදායක කියන්නේ අපි කවුරුත් දන්නවා නීති සකස් කිරීම, විධායක කියන්නේ ඒවා විධානය කිරීම, ක්‍රියාත්මක කරවීම. මේ දෙකම මෙතෙක් කල තිබෙන බොහෝ විට ආණ්ඩුකාරයා මුල් කරගෙන. ඉතින් මේ සභා දෙක පිහිටවීමෙන් එකක් බලාපොරොත්තු වුණා යම්කිසි ආණ්ඩුකාරයාගේ යම්කිසි ක්‍රමයකට ආණ්ඩුකාරයාගේ බලතල සීමා කිරීමයි මේ අපේක්ෂා කරලා තියෙන්නේ. ඊළඟට උඩට හා පාතරට ඒකාබද්ධ කිරීම ඔහුගේ දෙවි යෝජනාව. දෙවෙනි නෙමෙයි ඊළඟ යෝජනාව. මොකද මේ උඩට හා පාතරට ඒකාබද්ධ කිරීම කියන එක අදහස් වෙන්නේ උඩරට වෙනම පාලන ක්‍රමයක් ගෙනිච්චා ඒ ජනතවරුන් යටතේ, පහතරට වෙනම පාලන ක්‍රමයක් යටතේ. ඒතර පාලන ක්‍රම දෙකක්. ඊළඟට උඩරට බෙදලා තියුණා පළාත් වෙනම පළාත් 16කට බෙදලා තියුණා මූලික වශයෙන් මේ කොටසත් එක්කම. එතකොට මේ පළාත් වලට බෙදලා තිබීමයි ඒකාබද්ධ නොවි තිබීමයි නිසා විශාල වේදමක් ගියා. එතකොට මේ ගිය වේදම් යම් කිසි ආකාරයකින් අඩු කර ගැනීමට හේතු වුණා මේ උඩට හා පාතරට ඒකාබද්ධ කිරීම. ඒක දේශපාලන වශයෙන් වැදගත් වුණා. ඊළඟට දැන් අපි දන්නවා දිවයින මොහිට කලින් මේ මුළු ලංකාවම පළාත් 16කට බෙදුවා. උඩට විශේෂයෙන්ම රදලිත් එක්ක එකතු වෙලා. නමුත් ඒක වේදම් අධිකයි. ඒ නිසා ඔහු කරේ මොකද මුළු දිවයිනම පළාත් 5කට මුළු ශ්‍රී ලංකාවම පළාත් 5කට බෙදන්න ඔහු යෝජනා කළා. උතුර, දකුණ, නැගෙනහිර, බටහිර හා මධ්‍යම වශයෙන් මේ පළාත් 5. ඒ විදිහට තමයි ඔහු යෝජනා කරේ මේ පළාත් 5. ඊළඟට චාල්ස් කැමරන් යෝජනා කළා දිවයින පුරාම එකම නීති පද්ධතියක් හඳුන්වා දීම. අපි දන්නවා උඩරට වෙනම නීති තිබුණා, ගම්වල වෙනම නීති තිබුණා, පහතරට වෙනම නීති ක්‍රමයක් තිබුණා ලංකාවේ. නමුත් කැමරන් කරේ මොකද මුළු මහත් රටටම ශ්‍රී ලංකාව පුරාම එකාකාරම නීතියක් හදන්න ඕනි කියලා ඔහු කටයුතු කළා. ඒ නිසා තමයි ඔහු උසාවි පිහිටීම කරේ. එකම පරිපාලනයට අරගෙන. ඊළඟට ඊට අමතරව මේ යෝජනාවට අමතරව කෝල් බුක් තව යෝජනා කීපයක් කරනවා. රාජකාරී ක්‍රමය අවලංගු කොට අපි දන්නවා අපේ දරුවෝ බොහෝ දෙනෙක් දන්නවා මේ රාජකාරී ක්‍රමය කියන්නේ මොකක්ද කියලා. මොකද දෙනෙක් දන්නවා අපේ රටේ වැවුම් හැදුවේ, පාරවල් හැදුවේ, බේර විහාර හැදුවේ මෙන්න මේ රාජකාරී ක්‍රමය යටතේ ජනතාව අවුරුද්දකට සීමා සහිත දින ගණක් රට වෙනුවෙන්, රජය වෙනුවෙන්, රජු වෙනුවෙන් වැඩ කරපු එක තමයි රාජකාරී ක්‍රමය. මේක වැටුපට කරපු එකක් නෙමෙයි. මේක සාමාන්‍යයෙන් මිනිස්සු එකතු වෙලා තමන්ගේ ශ්‍රමය රට වෙනුවෙන් යොදපු ක්‍රමයක් තමයි රාජකාරී ක්‍රමය කියන්නේ. මිනිස්සු බොහොම කැමැත්තෙන් මේ ක්‍රම කරා. නමුත් කෝල් බුක් යෝජනා කරුවා මෙන්න මේ ක්‍රමය අවලංගු කරන්න ඕන. රාජකාරී ක්‍රමය අවලංගු කරලා ජනතාවට වෙනත් ක්‍රමයක් හඳුන්වා දෙන්න ඕනේ කියලා. ඊළඟට මේ කාලේ වෙනකොට වෙළඳාම පිළිබඳ තිබුණේ රජයේ ඒකාධිකාරයක්. ඒ කියන්නේ රජයේ පමණයි වෙළඳාමේ යෙදලා හිටියේ. නමුත් කෝල් බුක් යෝජනා කරුවා රජය විතරක් නෙමෙයි පුද්ගලික අංශයටත් මේ වෙළඳාමට සහභාගී වෙන්න ඕනේ. ඒ නිසා රජයේ සතුව තිබූ වෙළඳ ඒකාධිකාරය ඉවත් කිරීම ඔහු යෝජනා කරුවා. ඊළඟට යෝජනාවක් ගෙනවා දේශපාලන කටයුතු වලට හා පරිපාලනයට ලාංකිකයන් සම්බන්ධ කරගන්න ඕනේ. ඒකෝට ලේසි. මොකද එහෙන් නිලධාරි ගේනකොට දේශීය වශයෙන් අපේ ලාංකිකයන් සම්බන්ධ කරගන්න ඕනේ. ඒ නිසා මොකද කරේ
ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දෙන්න යෝජනාවක් ගෙන විශේෂයෙන් ලාංකිකයින්ට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දීමෙන් මෙන්න මේ දේශපාලන පරිපාලන වෙනත් කටයුතු වලට ලාංකිකයන් සම්බන්ධ කරගන්න පුළුවන් කියන මූලික අදහස කෝල්බුක්ට තිබුණා විතරක් නෙමෙයි ඒ සඳහා මූලිකම උනන්දුණු කෙනෙක් බවට අපි හඳුන්වන්නට ඕනේ. කෝල්බුක් යෝජනාවල මූලිකම ලක්ෂණය මූලික වැදගත්ම කොටස විදිහට අපි හඳුන්වන්නේ මෙන්න මේක. ව්‍යවස්ථාදායක සභාව සහ විධායක සභාව කියලා සභා දෙකක් පිහිටුවීම. මෙන්න මේක අනිවාර්යයෙන්ම ඉදිරි කාලයේදී අපිට ඉතාම වැදගත් වෙනවා. මොකද අද මේ ව්‍යවස්ථාදායක විධායක කියන සභා දෙකේ මේ කෝල්බුක් යෝජනා කරන මේ සභා දෙකේ වර්ධනය තමයි අද දක්වා මේ අපි පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකට එන්නට මූලිකම පදනම වැටුනේ. මෙන්න මෙතන අපි වැදගත්ම දේ වෙන්නේ. අපි දන්නා ඕනෑම දරුවෙකුට මෙන්න මේ නම් බලනකොට පොඩ්ඩක් අපහැදිලි ගතියක් තියෙනවා. මොකද දැන් ව්‍යවස්ථාදායක සභාව, විධායක සභාව, නිලවත් නම් කියාගෙන යනකොට මේක හිතට එන්න තියෙන ගතිය හිතට ගන්න පුළුවන් ගතිය පොඩ්ඩක් වෙනස් වෙනවා වගේ වෙනවා. මේක සැබෑවට තේරුම් ගන්න දරුවනේ ව්‍යවස්ථාදායක කියන්නේ රටට අවශ්‍ය කරන නීති රීති සකස් කිරීම. විධායක කියන්නේ එම නීති ක්‍රියාත්මක කිරීම. අපි දන්නේ රටක මූලික ලක්ෂණ දෙක ඕකනේ. ඊට අමතරනේ අධිකරණය තියෙන්නේ. ව්‍යවස්ථාදායක විධායක අධිකරණ. ඕනෑම රටක තියෙන්නේ මේ අවස්ථා තුනනේ. මේ අවස්ථා තුන තමයි රටේ පාලනයට වැදගත් වෙන්නේ. එතකොට මෙන්න මෙතන මේ ඉස්සෙල්ලා මේ කෝල්බුක් යෝජනාවල ව්‍යවස්ථාදායක සභාව, විධායක සභාව, මේ පැත්තෙන් අධිකරණය. මේ තුනම ඇතුළත් වෙනවා. ඒතර ව්‍යවස්ථාදායක සභාව කියන්නේ නීති රීති හදන සභාව. ඒ සභාවට කෝල්බුක් යෝජනා කරා 15 දෙනෙක්. 15 දෙනෙක් යෝජනා කරා. ඒ 15 මෙන්න මෙහෙමයි ඔහු බෙදුවේ. නිලලත් 9යි, නිල නොලත් 6යි. එතකොට 9යි 6යි 5. නිලලත් කියන්නේ ආණ්ඩුකාරයා විසින් පත් කරන ලබන රජයේම ඉංග්‍රීසි ජාතීන්ගේ සමන්විත කණ්ඩායමක් තමයි නිලලත්. ඒගොල්ලෝ නිල බලයෙන්ම ව්‍යවස්ථායක සභාවේ මන්ත්‍රීවරු. එතකොට නිල නොලත් කියන්නේ ඊට වඩා පොඩි වෙනසක් තියෙනවා. මොකද අරගොල්ලොම නෙමෙයි. මෙතන ශ්‍රී ලාංකිකයින්ටත් පොඩි තැනක් දීලා තියෙනවා. දැන් පේනවා නිලලත් අය වැඩි, නිල නොලත් අය අඩුයි. නිල නොලත් අය 6 දෙනයි. ඒ 6 දෙනා බලන්න බෙදලා තියෙන විදිහ යුරෝපීයන්ගෙන් 3 දෙනයි, සිංහලෙන්ගෙන් එක්කෙනයි, ද්‍රවිඩීන් සඳහා එක්කෙනයි, බර්ගර් සඳහා එක්කෙනයි. මේ සංයුතියම බලන්න අපට ගැටලුවක් නැද්ද කියලා. ව්‍යවස්ථාදායක සභාවේ සංයුතිය 15යි 9ක් නිලලත් ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි ජාතිකයෝ 6ක් නිල නොලත් ඒකුණු 3 දෙනෙක් ඉංග්‍රීසි ජාතිකයෝ විතරක් නෙමෙයි ඔයිට යුරෝපීය ජාතිකයෝ ඉංග්‍රීසියෙන්ම කියන්න පුළුවන් අපිට. එතන 3 දෙනෙක් කියන ඒ අතර බර්ගර් කියන වර්ගයක් නේ. අපි දන්නවා බර්ගර් කියන්නේ ලාංකිකයෝ විදිහට සම්බන්ධ වුණාට මොනොත් යුරෝපියන්ගෙන් පැවතෙන කණ්ඩායමක්. එතකොට මෙතනම තියෙනවා නිල නොලත් සභාවෙම තියෙනවා යුරෝපීය බලපෑම වැඩි බව. එතකොට ව්‍යවස්ථාදායක සභාව ඉදිරිපත් කරේ මූලික වශයෙන්ම ආණ්ඩුකාරවරයාගේ බලතල සීමා කළා ව්‍යවස්ථාදායක කටයුතු නීති රීති සකස් කිරීමේ කටයුතු පැවරීමට. නමුත් අපිට පේනවා මෙතන තියෙන්නේ මොන ක්‍රියාදාමයක්ද කියන එක කාටද වැඩි බලයක් තියෙන කියලා. අපි ඊළඟට මේකට යම් විධායක සභාව. විධායක සභාව කියන්නේ මේකේ දෙවෙනි මේ යෝජනාවලියේ දෙවෙනි සභාව. විධායක සභාවට 5 දෙනයි තෝරගන්න. ඒ 5 දෙනා මහා ලේකම්, යට ලේකම්, භාණ්ඩාගාරික, නීතිපති, හමුදා ප්‍රධානය නැත්නම් හමුදා ගාන්ධි නිලධාරියයි, මධ්‍යම පළාත බාරව ඉන්න ඒජාතතුමයි. එතකොට මේ 5 දෙනා මෙතනත් බලන්න මෙතන එක්කෙනෙක්වත් ඉන්නවද කියලා ශ්‍රී ලාංකිකයින් සම්බන්ධ මේ මහා ලේකම් කියන්නේ යටත් විජිත බාර මහා ලේකම්. යටත් විජිත බාර භාණ්ඩාගාරිය මුදල් සම්බන්ධ කටයුතු. ඊළඟට නීති සම්බන්ධ වෙන්නේ ඒගොල්ලෝ. හමුදා ප්‍රධානියත් ඒගොල්ලන්ගේ, මධ්‍යම පළාත ඒජන්තත් ඒගොල්ලන්ගේ. ඉතින් අපිට පේනවා මේ ඔක්කොම ව්‍යවස්ථාදායක සභාව, විධායක සභාව කියන සභා දෙකේම සංයුතියේ තියෙන්නේ ඉංග්‍රීසි බලපෑම.
එතකොට අපිට පේනවා මෙන්න කෝඩුක් යෝජනා කරපු මූලිකම මේකෙන් මම අදහස් කළේ මොකද්ද? ආණ්ඩුකාරවරයාගේ බලතල සීමා කරලා තවත් කණ්ඩායමකට ඒ බල පතුරෙන එක. නමුත් මේ මතක තියාගන්න ව්‍යවස්ථාදායක සභාවේ මුලසුන ගන්නෙත් ආණ්ඩුකාරයා, විධායක සභාවේ මුලසුන ගන්නෙත් ආණ්ඩුකාරයා. ඒකට අපිට පේනවා තවදුරටත් ආණ්ඩුකාරවරයාගේ බලපෑම මේ සභා දෙකේම තියෙනවා. නමුත් අපිට වැදගත්ම දේ තමයි ව්‍යවස්ථාදායක සභාව, විධායක සභාව කියන්නේ අනාගතයේදී ටිකෙන් ටික ශ්‍රී ලාංකිකින් දෙසට පාලන බලය ලබා දෙන්න මුල් වුණු සභා දෙක. ඒකයි අපිට කෝඩුක් යෝජනා අපි ඉතාම අගය කරනවා නම් අගය කරන ඔන්න ඔය පසුබිම යටතේ. අපි මුලින් කිව්වා කෝඩුක් ප්‍රතිස්කරණ යෝජනා ආවේ ක්‍රම දෙකක් උදෙසා. මොකද වියදම අඩු කරලා ආදායම වැඩි කරන්න. ඒ සඳහා මේ යෝජනාවල අර්ථ ක්‍රමයට සම්බන්ධ යෝජනා ක්‍රම කීපයක් තිබුණා. යෝජනා කීපයක් තිබුණා. ඒ යෝජනා ක්‍රියාත්මක වෙනකොට දෙකම එකට ක්‍රියාත්මක වීමේදී අපේ සමාජයේ, ඒ කියන්නේ ඒ කාලේ තිබුණු සමාජයේ කිසියම් වෙනස්කම් සමූහයක් සිද්ධ වුණා. අනේක තමයි අපට උගාවක් වැදගත් වෙනවා කියලා අපි මේ මුලින්ම සඳහන් කරේ. අපි කෝඩුක් යෝජනාවල ප්‍රධානතම යෝජනාව විදිහට අපි හඳුන්වන්නේ ව්‍යවස්ථාදායක හා විධායක මණ්ඩල දෙක නිර්මාණය වීම, ඉදිරිපත් කිරීම. එතකොට අන්න ඒ තුල ව්‍යවස්ථාදායක හා විධායක කියන මණ්ඩල දෙකක් අපේ දේශපාලනට හඳුන්වා දීම තුලම වර්තමානයේ පවතින පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී පාලනයට පදනම වැටුණා අනිවාර්යයෙන්ම. දැන් අපි අනිවාර්යයෙන්ම කියනවා පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් අපේ තියෙන්නේ, නියෝජ්‍ය මන්ත්‍රී මණ්ඩලය තියෙනවා. ඒ විදිහට ජනතාව උදෙසා ජනතාවගේ පාලනයට අවශ්‍ය මූලික ආයතන තියෙනවා කියලා අපි දැන් කියනවා. ඒ කියන ආයතන වලට මූලික පදනම වැටුනේ මෙන්න මේ කෝඩුක් යෝජනා වලින් කියන එක අපිට සාමාන්‍යයෙන් පිළිගන්නට සිද්ධ වෙනවා. මොකද හේතුව ඒ ව්‍යවස්ථාදායක හා විධායක කියන සභා දෙකම පාලනයට සහභාගී වුණු සභා දෙකක් වීම නිසා. හරි? ඒ නිසා කෝඩුක් ප්‍රතිසංස්කරණ තුළින් මෙරට ඇති වූ ප්‍රධානතම වෙනස්කම් විදිහට අපි හඳුනාගන්නේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට, සම්ප්‍රදායකට පදනම වැටීම. හරි? ඊළඟ දෙවෙනි එක ඒකටම සම්බන්ධයි පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයට පදනම වැටෙනවා කියන්නේ ඒතෙක් කල අපිට තිබුණු ඒකාධිපති රාජාණ්ඩු පාලන ක්‍රමය. අපි දන්නවා ඊට කලින් කියලා ඇති ඒකාධිපති රාජාණ්ඩු ක්‍රම කියන්නේ ඒකාධිපතියෙක් යටතේ වන පාලනයක්. ඒක ලෝකේ බොහෝ රටවල් වල තිබුණා. මේ කාලේ වල යුරෝපේ රටවල් රාජාණ්ඩු බිඳ වැටීමෙන් පෙදුණා. ලංකාවේ තුනේ මොකද මෙන්න ව්‍යවස්ථාදායක විධායක සභා හඳුනා දීම තුළින් ජනතාව ඒකාධිපති රාජාණ්ඩු පාලන ක්‍රමයෙන් කෙලින්ම ප්‍රජාතන්ත්‍ර ජනතාවගේ පාලනයකට යොමු වෙන පදනමක් දකින්නට ලැබුණා ජනතාවට. හරි? එතකොට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම වැටුණා. ඒකාධිපති රාජාණ්ඩු ක්‍රමයට තිත තිබුණා. ඊළඟට රට පුරා ඒකීය පාලන ක්‍රමයක් ක්‍රියාත්මක වෙනවා. අන්න ඒකයි වැදගත් වෙන. අපි දන්නවා අපේ ශ්‍රී ලංකාවේ ඒ ඓතිහාසික වල බලනකොට එක එක තැන්වල එක එක පාලන ක්‍රම තිබුණා. උඩරට වෙන පාලනය, පහත රට වෙනම, උතුරේ වෙනම, වනි ප්‍රදේශවල වෙනම මෙහෙම පාලන ක්‍රම. නමුත් මෙන්න මේ ක්‍රමය නිසා කෝඩුක් යෝජනා නිසා රට තුල එකම පාලන ක්‍රමයක් ක්‍රියාත්මක වීම පටන් ගත්තා. මොකද දැන් උඩරට පහත රට ඒකාබද්ධ වෙලා නිසා. එතකොට ඊට අමතරව තව දෙයක් වුණා. ස්වයංපෝෂිත ලංකාවේ අර්ථ ක්‍රමය අපි දන්නවා කවදාද ස්වයංපෝෂිත අර්ථ ක්‍රමයක්. ඒ කියන්නේ අවශ්‍ය දේවල් රට තුල නිපදවාගත්ත අර්ථ ක්‍රමයක්. ඒ අර්ථ ක්‍රමය වෙනස් වුණා අනිවාර්යයෙන්. මේක හැරුණා වාණිජ්‍ය අර්ථ ක්‍රමයක්. වෙළඳ භෝග වගා කිරීමෙන් මුදල් උපයන අර්ථ ක්‍රමයක් බවට පත් වුණා. වී වගාව වැතුළු ස්වයංපෝෂිත වගාවන් ටික බිඳ වැළලා ඒ වෙනුවට තේරපොල් වැනි වගාවන්, කෝපි ඒ වගේ වගාන් වලට අපේ අර්ථ ක්‍රමය වෙනස් වෙන්න පටන් ගත්තා. ඊළඟට ඉංග්‍රීසි අධ්‍යාපනයේ දැන් කෝඩ්බුක්ගේ යෝජනාව තමයි ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දීම හොඳයි කියලා. මොකද රටේ පාලනයේට
සම්බන්ධ කරගන්න ලේසි, ආර්ථිකයට සම්බන්ධ කරගන්න ලේසි ශ්‍රී ලාංකිකයින්. ඉතින් ඒ ඉංග්‍රීසි අධ්‍යාපන නිසා මොකද උනේ? ලංකාවේ ඉංග්‍රීසි උගත් පන්තියක් ඇති වුණා. පසු කාලයක අපි දන්නවා ආණ්ඩුක්‍රම උද්ඝෝෂණ ඉල්ලලා රටට නිදහස ලබා ගන්නත් මූලික පදනම දැන් මෙන්න මේ ඉංග්‍රීසි අධ්‍යාපනය උගත් මේ ලාංකික පන්තිය. ඒක ඊළඟට කොල්බුක් තව දැක්කම රාජකාරී ක්‍රමය කියන එක අවලංගු කරුවා. හරි? ඒ අවලංගු කිරීම නිසා අපි දන්නවා එක පැත්තකින් ලාංකිකයන් වශයෙන් යම් කිසි වෙනස්කම් ඒක ගැළපෙන්නේ නැති ගතියක් වගේ ඒගොල්ලෝ දුටුවට නමුත් පසු කාලයේදී රාජකාරී ක්‍රමය අවලංගු කිරීම නිසා ජනතාව අර පාරම්පරික වෙන රැකියාව අරවම ඉවත් වෙලා ඒගොල්ලෝ නිදහසේ රැකියාවල යෙදෙන්න ඕන තැනකට ගිහිල්ලා නිදහසේ රැකියාවල යෙදෙන්න පුළුවන් තත්යකටපත් වුණා. ඒ කියන්නේ ඒක සාමාන්‍ය නිදහස් අර්ථ ක්‍රමයක ලක්ෂණයක් විදිහටයි ඒක පසු කාලයේ ක්‍රියාත්මක වුණේ. ඊළඟට දැන් රටක ඒකීය පාලනයක් තියෙනකොට සංවර්ධන කටයුතු පොදු සංවර්ධන කටයුතු සිද්ධ වෙන්නේ ඒකාකාරව. එක පැත්තකට වැඩි තව පැත්තකට අඩුව නෙමෙයි ඒකාකාරව සිද්ධ වෙන ක්‍රමයක් තමයි මේ පොදු සංවර්ධන කටයුතු ඒකාකාරව සිද්ධ වීමෙන් අපි හඳුන්වන්නේ මේ මෙන්න මේ යෝජනාවල ප්‍රතිඵලයක් වශයෙන්. ඊළඟට කොල්බුක් එක ආපු චාල්ස් කැමරන් යෝජනා කරපු නීති රීති පද්ධතිය අධිකරණ පද්ධතිය නිසා ලංකාවේ එකම නීති පද්ධතියක් බිහි වුණා. ඒක ක්‍රියාත්මක වෙන්න උසාවි යෝජනා කළා තිබුණා. උසාවි මාර්ගයෙන් රට තුරාම එකම නීතියකට අනුව නඩු අහන නඩු පිළිබඳ අධිකරණ කටයුතු ක්‍රියාත්මක කරන ක්‍රමයක් ලංකාව පුරා ඇති වුණා. මෙන්න මේ ටික මීට අමතරව තවත් නොයෙක් දේවල් නමුත් මේවා අපි ප්‍රධාන වශයෙන්ම දකින දේවල්. කොල්බුක් යෝජනා ක්‍රම තුලින් ලංකාවේ ඇතිවෙච්ච මූලිකම වෙනස්කම් ටිකයි මේ අපි දල වශයෙන් මේ කිව්වේ. මතක තියාගන්න අපහසු නෑ. මේ ටික අර මූලික වශයෙන්ම කොල්බුක් ආණ්ඩු ක්‍රමයේ මූලික ලක්ෂණ මොනවාද කියන එක හිතට එනවත් එක්කම මේ ටික අපිට ඊට ගල්පා ගන්න දෙසි. පාඩම් කරන්නත් අපහසු නෑ, හිතට ගන්නත් අපහසු නෑ. අර යෝජනා එකින් එක බලනකොට ඒ යෝජනාවල ප්‍රතිඵල වශයෙන් තමයි මෙන්න මේ මම මේ සඳහන් කරපු කාරණා ටික දකින්න ලැබෙන්නේ. ඒ නිසා අපට කොල්බුක් ආණ්ඩු ක්‍රමය තුළින් අපි දැන් මෙතෙක් කතා කරපු කරුණු අනුව අවසානයේදී අපි මේ දක්වපු ඇති වෙනස්කම් ටික මතක තියාගන්න අති විශාල අනාගත වෙනස්කම් වලට පාදක වුණු වෙනස්කම් සමූහයක් කියන එක අනිවාර්යෙන් අපි හිතාගත යුතුමයි. අපේ අවසාන අවස්ථාව කොල්බුක් ප්‍රසංස්කරණ යෝජනාවල ගැන දක්වන අවසාන කරුණු දැක්වීමටයි අපි දැන් ලඟ වෙලා තියෙන්නේ. දැන් අවසාන වශයෙන් අපි කියන්න යන්නේ කොල්බුක් ප්‍රසංස්කරණය තුළ දක්වන ලැබුණු දුර්වලතා. මොකද මේ මූලික වශයෙන් අපිට හිතට ගන්න පුළුවන් අපට වැටහෙන ඒ ආණ්ඩුක්‍රම යෝජනාවලිය දිහා බලනකොට ඕනෑම කෙනෙකුට පේන දුර්වලතා කිහිපයක් තමයි දැන් මම මේ මෙතෙන්දී මේ දරුවන්ට හඳුන්වා දෙන්නට යන්නේ. දැන් මූලික වශයෙන්ම අපි දැන් හරේ දන්නවනේ අපි කොල්බුක් යෝජනාවලිය මූලික හරේ වෙලා තිබුණේ ව්‍යවස්ථාදායක විධායක බණ්ඩ දෙක කියලා. අනේ එතනින් පටන් ගත්තාම ඒ නිසා ඇතිවෙච්ච දුර්වලතා තමයි බොහෝ විට අපිට දකින්න ලැබෙන්නේ. තේරෙනවද? පළවෙනිම ඒක විදිහට අපි හඳුන්වා ගන්න පුළුවන් වෙන්නේ කොල්බුක් යෝජනාවල දක්වලා ලැබුණු ප්‍රධානතම දුර්වලතාවය තමයි ආණ්ඩුකාරවරයාගේ බල තවදුරටත් අසීමිත වීම. දැන් මුලින්ම කිව්වා ආණ්ඩුකාරයාගේ බලතල සීමා කරන්න තමයි මේ දැන් මේ ව්‍යවස්ථාදායක විධායක මණ්ඩල දෙක. නමුත් අනිවාර්යයෙන්ම මේක ක්‍රියාත්මක වීමේදී තවමත් ආණ්ඩුකාරයාගේ බලතල අසීමිතව පවත්වාගෙන යන්න ඔහුට හැකියාව ලැබිලා තියෙනවා. ඔහු තමයි මණ්ඩල දෙකේම මූලාසනය. වැඩි දෙනෙක් ඔහු විසින් පත් කරන්නේ නිලක් සභාවට, නිලක් වැඩි දෙනෙක් මේ ව්‍යවස්ථාදායක සභාවට, අනිත් පැත්තේ විධායක සභාවේ ඉන්න සියලුම දෙනා ඔහු සමග සම්බන්ධ කණ්ඩායම. මේ නිසා ආණ්ඩුකාරයාට අනිවාර්යයෙන්ම අසීමිත බලයක් ලැබුණා මේ කොල්බුක් ප්‍රසංස්කරණ යෝජනා තුළ. ඒක පළවෙනි දුර්වලතාවය. දෙවෙනි විදිහට අපි ගන්නේ ව්‍යවස්ථායක සභාව පිහිටෙව්වේ ආණ්ඩුකාරවරයාගේ බලතල සීමා කරන්න. එවෙනුවට ව්‍යවස්ථායක සභාවේ බලතල වැඩි වෙන්න.
නමුත් ක්‍රියාත්මක වීමේදී උනේ මොකද ව්‍යවස්ථාදායක ස්වභාවයේ බලතල ඇත්තටම සීමා සහිතයි. ඊළඟට තුන්වෙනි එක ව්‍යවස්ථාදායක ස්වභාවයේ ශ්‍රී ලාංකික නියෝජනයේ ප්‍රමාණාත්මක අනේක දෙයක් තියෙනවා. දැන් ව්‍යවස්ථාදායක ස්වභාවය අපි කිව්වා 15 දෙනායි මන්ත්‍රීවරු 9ක් නිලලත් 9ක් හයක් නිල නොලත්. ඒ 6 පත් කරන්නේ යුරෝපීයන්ගෙන් 3 දෙනයි සිංහලයින්ගෙන් එක්කෙනයි ද්‍රවිඩීන්ගෙන් එක්කෙනයි බර්ගර් අයගෙන් එක්කෙනා. අපි දන්නවා ශ්‍රී ලංකාවේ වැඩිම ජනගහන ප්‍රතිශතයේ සිංහලයෝ නැත්නම් ලාංකිකයෝ මේ සිංහල මිනිස්සු. නමුත් ඔවුන් වෙනුවෙන් එක නියෝජනය එක්කෙනයි. යුරෝපියන් යුරෝපියා වෙනුවෙන් 3 දෙනෙක් ඉන්නවා. ද්‍රවිඩයන් වෙනුත් එක්කෙනයි. ද්‍රවිඩය කියන්නේ බොහොම සුළු ප්‍රමාණයක් ලංකාවේ ජනගහනයේ විදිහට. ඊළඟට බර්ගර් කියන්නේ ඊටත් වඩා අඩු. ඒ සුළු පිරිස් වෙනුනුත් එක නියෝජනයක් වගේම තමයි සිංහලයන් වෙනුත් එක නියෝජනය. එතකොට පේනවා ව්‍යවස්ථාදායක මණ්ඩලයේ සභාවේ ශ්‍රී ලාංකික නියෝජනය ප්‍රමාණවත් මදි. ඇත්තටම මදි. ශ්‍රී ලාංකික හඬක් නගන්න බෑ කොහොමවත්ම. ඊළඟට ව්‍යවස්ථාදායක සභාවට අයවැය පිළිබඳ කිසිදු බලයක් නැහැ. ව්‍යවස්ථාදායක සභාවට විද්‍යාවක් නැහැ මුදල් පිළිබඳ කටයුතු කරන්න. ඒකත් ලොකු දුර්වලතාවයක් විදිහට පෙනී ගියා. ඊළඟට නිලලත් මන්ත්‍රී සංඛ්‍යාව ප්‍රමාණවත් නොවී වෙන්නේ. ව්‍යවස්ථාදායක සභාවේ නිලලත් 9යි නිල නොලත් 6යි. එතකොට වැඩිපුරම කාගේ නියෝජනයද තියෙන්නේ? ඉංග්‍රීසින්ගේ නියෝජනයක්. ඒ නිසා නිල නොලත් මන්ත්‍රීන් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම මේ කෝල්බුක් සංස්කරණය තුළ දක්ලා ලැබෙන ප්‍රධාන දුර්වලතාවය. අවසාන වශයෙන් මෙන්න මේක ඉතාම වැදගත් වෙනවා. වාර්ගික අර්බුදයකට තුඩු දෙන අයුරින් ජාතීන් අනුව නියෝජිතන් තොප්පත් කිරීම. දැන් අපි දන්නවා සිංහල වෙනුවෙන් එක්කෙනයි, ද්‍රවිඩී වෙනුවෙන් එක්කෙනයි, බර්ගර් වෙනුවෙන් එක්කෙනයි, ඉංග්‍රීසි වෙනුවෙන් 3 දෙනයි. එතකොට වර්ග අනුව මේ වර්ග අනුව පත් කිරීම තුළ නිසා මොකද වෙන්නේ? හැම වර්ගයක් තුළම තමන්ගේ නියෝජනය වැඩි කරගන්නට මේ වාර්ගිකව මේගොල්ලෝ මේ ජාතීන් උත්සාහ ගත්තා පසු කාලයේදී. එතකොට උනේ මොකද? ජාතීන් අතර ඒකාග්‍රතාවයක් නෙමෙයි ඇති වෙන්නේ, බෙදී මේ සංකල්පයේ තවදුරටත් තහවුරු වෙන එකයි ඒකෙම වෙන්නේ. ඒ නිසා වාර්ගික අර්බුදයකට තුඩු දෙන අයරින් ජාතීන් අනුව නියෝජිතම් පත් කිරීම මේකේ තිබුණු ප්‍රධානතම දුර්වලතාවය. මෙන්න මේ දුර්වලතාවයන් ටිකට අමතරව තව ක්‍රියාත්මක වීමේදී බලපාන දුර්වලතාවයන් තිබුණා. නමුත් ප්‍රධාන වෙන්නේ මේ ටික මතක තියාගන්න. ඒතර මේ මතක තියාගත්තට මේකෙන් පස්සේ අපිට වෙනත් ආණ්ඩුක්‍රම යෝජනා සඳහා අපිට යන්න වෙනවා. දැන් අපි කෝල්බුක් යෝජනා පිළිබඳ දැන් මෙතනින් නිම කරනවා මේ කොටස. ඒකෙන් අපි නැවතත් ආයි මුලට යමු. මුලට ගිහින් එමු කෝල්බුක් යෝජනා මොනවද, කොහොමද ඇති වුණේ, ඇයි හේතු, ක්‍රියාත්මක වුණේ කොහොමද, ප්‍රධාන යෝජනා මොනවද, දුර්වලතා මොනවද, උනේ ටික හිතට ගන්න. අපහසු නෑ, ලේසි. යම්කිසි මේකෙත් තව ඕගලන්ට මේ දරුවන්ට නොතේරෙන යම්කිසි ආකාරයකේ ගැටලුවක් තියෙනවා නම් අපි කිව්වා අපි සම්බන්ධ කරන ගැන ක්‍රමය. ඒ ක්‍රමයට සම්බන්ධ වෙලා අපට එවන්න අදහස් එවන්න. ඕගොල්ලෝ කැමති ඕනෑම අවස්ථාවක ඕනෑම තත්ත්වයක් යටතේ අපි මේ පිළිබඳ පැහැදිලි කිරීමක් නැවත නැවතත් සාකච්ඡා කිරීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ විතරක් නෙමෙයි මේ අවසානයේදී මේ පාඩම් මාලා අවසානයේදී අපි එනවා ඊළඟට මේ පාඩම් උපයෝගී කරගෙන අපේ දැනුම කොයි මට්ටමකට ආවද කියලා බලාගෙන දරුවෝ තුළ ප්‍රශ්නාවලියක් සකස් කරන්න. ඒ ප්‍රශ්නාවලිය තුළින් ඕගලන්ට පුළුවන් තමන්ගේ දුර්වලතා තියෙනවා ඒවා අඩු කරගෙන මේ කරපු මාතෘකා ටික පිළිබඳ තියෙන දැනුම තහවුරු කරන්න. දැන් අපි දන්නවා ඉංග්‍රීසින්ගේ 1796 ඉඳලා ආපු ගමන දැන් අපි අද මෙතන 1833 දක්වා අපි දැන් ඇවිත් තියෙනවා. ඊළඟට අපි ඔතනින් යනවා 1910, 1924, 1924 ප්‍රතිසංස්කරණවලින් ගිහිල්ලා අවසානයේදී අපිට ඉතාම වැදගත් ප්‍රතිසංස්කරණයකට යනවා ඩොනමෝ ප්‍රතිසංස්කරණය 1931. අන්න එතෙන්ට ගියාට පස්සේ අපිට මෙන්න මේ කෝල්බුක් යෝජනාවලිය මෙච්චර කාලයක් අවුරුදු 90 ගණනක ලංකාවේ ක්‍රියාත්මක වුණා. යම් වෙනස්කම් අනුව ඊළඟට 1931 දී මීට වඩා ටිකක් වෙනස් යෝජනා ක්‍රමයක් ආවා. ඒ තුලින් අපේ ප්‍රතිසංස්කරණ ඒ තුලින් අපේ දේශපාලන
වෙනස් වීම උනේ කොහොමද කියන එක අපි එතෙන්දී සාකච්ඡා කරන්න උත්සාහ කරනවා. ඉතින් මතක තියාගන්න දැන් මේ කරපු ටික නැවත බලන්න බලලා සාකච්ඡා කරන්න මේ කිසිම දෙයක අපහසුවක් ගැටලුවක් නැහැ. අපිට මේ නම් දැන් හුරුයි මොකද ඉස්සර හුරු නැතිනම් මේවා ගෝල්ඩ් කැමරන් ඒ වගේ නෝ ඊළඟට ආණ්ඩුකාරවරු කවුද කියන එක අපි දන්නවා සර්ජර් බාන්ස් සර්පෙන්ට්‍රික් නෝ ඒ වගේ නම් හිතට ගන්න ඒගොල්ලෝ කොයි කාලෙක කියන දැන් මේට අමතරව උගලන්ට ලැබෙනවා අවස්ථාවක් ලැබෙනවා නොඑක ආකාරයේ පොත්පත් කියවන්නේ ඒ වයින් තවත් උගලන්ට කරුණු එකතු කරගන්න පුළුවන් ඒ නිසා මෙන්න මේ ටික සාරාංශ කරලා මේක හිතට ගන්න හිතට ගැනීම තුළින් වලට ඕනෑම ගැටුවකට මුහුණ දීමේ හැකියාව ලැබෙනවා අනිවාර්යයෙන් ඒ හින්දා මතක ඇතිව කෝල් බුක් යෝජනාවලිය කැමති විදිහට කෙටි සටහනකට යොමු කරගෙන මෙන්න මේ අවස්ථාව දක්වා දුර්වලතාවයන් දක්වා යෝජනාවලිය ක්‍රියාත්මක වීම හරය සංයුතිය ලක්ෂණ දුර්වලතා මේ ටික හොඳට ගැටලුව විසඳගන්න එතකොට විභාගය කියන එකට ඉතිහාසය කියන මාතෘකාවට මේක බොහෝම ලේසි වෙනවා අහන්න දෙයක් නැහැ. ඉතිහාසයේ කවදාවත් අමාරු විෂයක් වෙන්නේ කතන්දරයක් නෙමෙයි. ඒ නිසා මතක තියාගන්න ඊළඟට අපි ඊළඟ පාඩමෙන් අප වෙන්නේ ඊළඟ ප්‍රතිසංස්කරණ මාලාව සමග. එතෙක් වෙන ගැටලු මොනවද කියන එක බලලා අවශ්‍යකමක් තියෙනවා නම් අපිට නැවත දැනීමක් කරන්න ක්‍රම තියෙනවා. ඒ විදිහට අපි නැවත හඳුන්වන්න අපිට ආමන්ත්‍රණය කරන්න අපි ඔබගේ ගැටලුවට හැම වෙලාවෙම සූදානම්. බොහොම ස්තුතියි.